नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वीरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वीरमणि सिक्खापदं समादयामि संपप्पलापा वीरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वीरमणि सिक्खापदं समादयामि ඉන්වතුනි අපිට කතා කරන්නට තිබෙන්නේ රූප ප්‍රවෘත්ති ක්‍රමය. කාම ලෝකයේහි රූප ප්‍රවෘත්ති ක්‍රමය පිළිබඳව අපි පසුගිය දිනේ කිව්වා. රූප ප්‍රවෘත්ති ක්‍රමය කියන්නේ රූප යන්ගේ පැවැත්ම. ඒ පැවැත්ම සිදුවේගෙන යන හැටි. ඒකයි රූප ප්‍රවෘත්ති ක්‍රමය කියන එකෙන් දක්වන්නේ. ඉස්ලාම අප කතා කළේ ගබ්බසෙය්‍යක සත්වයන් ගැන. ඒ කාම ලෝකෙහි ගබ්බසෙය්‍යකෙහි කියන මව් කුස ප්‍රතිසන්දි ගන්නා සත්වයන්ට කාය දසක, භාව දසක, වතු දසක කියන කලාප තුනක් උඩත් පිරිසෙයින් ලැබෙන බවත්, ඇතැම් විට භාව දසකය නැතිව ඒ කාය දසක, වතු දසක කියන ඒ දසක කලාප දෙක පමණක් ලැබෙන බවත් අපි දැනගත්තා. ඒ ඊළඟට මේ සුදුසු කාලයේදී ලැබෙන කලාප ගැන කිව්වනේ 77 වන දිනෙහිදී නැත්නම් සති 11කට පස්සේ 11 වෙනි සතියේ අන්තිම දිනෙහිදී චක්කු දසක, සෝත දසක, ධාන දසක, ජීවහා දසක කියන මේවා ලැබෙනවයි කියන. ඊළඟට යම්කිසි විටක මේ මව කනබන ආහාර දරුවාට පැමිණේ නම් ලැබේ නම් ඒ අවස්ථාවේ පටන් ආහාරජ රූප උපදින බව. ඉතින් මේ පළමු කොට උපදනා ඒවා තමයි කර්මජ රූපේ. මේ කර්මජ රූප පිළිබඳයි අපේ පසුගිය අපි අනිත් චිත්ත වීතිෙහි ඉතිරිසිත ප්‍රස්තාර නොකොට මේ පටිසන්ධි සිතෙන් පටන් ගන්නවා. මේ පටිසන්ධි කියලා. ඒ පටිසන්ධි සිතට උපාදකිති භංග කියන ක්ෂණ තුනක් තිබෙනවා. ඒ කර්මජ රූප යන්ගේ ආරම්භය ප්‍රතිසන්ධි සිතේ උපාදක්ෂණෙහිදී වන්නේ. ඒ ප්‍රතිසන්ධි සිත හා කර්මජ රූප ඒ සමග හට ගන්නා කර්මජ රූපයන්ගේ ඒ උපාදක්ෂණය පිළිබඳව නැහැ වෙනසක්. එකම ක්ෂණයකයි සිත හටගන්නේ ඒ කර්මජ රූප හටගන්නේ. ඒ සිත පිළිබඳව ඊළඟට තියෙනවා ඒ සිතේ තිතික්ෂණ. සිතේ තිතික්ෂණ. ඒ තිතික්ෂණයේදී මෙහිදී අපි ගත්තේ කර්මජ කලාප තුනක් නේ. කාය දසක, භාව දසක, වස්තු දසක. ඒ කලාප මෙහිදී ඒ කලාප තුන උපදිනවා. ඒ කලාප තුන ලැබෙනවා. නැවත. ඒ කියන්නේ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණෙහි පටන්
හැම සිතකම තිබෙන කුඩා ක්ෂණයක් පාසාම කර්මජ රූප උපදී. නිසා අංගක්ෂණයේදී කර්මජ රූප එනවා. දැන් මේ තත්ත්වයේ පවතිනවා කොතෙක් කල? 11 වෙනි සතියේ අන්තිම දිනේ කිව්වේ 77 වන දිනේ. ඒ දිනේදී තමයි අලුත් කර්මජ කලාප කොටසක් පහළ වෙන්න පටන් ගන්න. අර චක්කු දසක, සෝත දසක, ධාම දසක, ජීවහා දසක. දැන් මෙහෙම මේ තුනක් පහළ වෙනවායි කියවම මෙතන කොච්චර තියෙනවද? මේ කර්මජ කලාප තුනක් පළමුව පහළ වෙනවා. ඊළඟ ත්‍රික්ෂණයේදී කර්මජ කලාප තුනක් පහළ වෙනවා. ඒ තුන මේ තුනට අතිරේකයි. එතකොට මේ තුනත් එකතු වුණා මෙතන තියෙනවා කර්මජ කලාප 6ක්. ඊළඟට මේ ක්ෂණයේදී කර්මජ කලාප 3ක් පාන. නයි. එතකොට කර්මජ කලාප 9ක්. එතකොට අරක බංගක්ෂණය. මේක බංගක්ෂණය 17. මේක දීලා 17 වෙනි සිතේ බංගක්ෂණයේදී තමයි මේ පටිසන්ධි සිතේ උපකාරක්ෂණයේදී හටගත්ත කර්මජ කලාප නැතිවෙලා. තේරුණාද? වෙනකොට මහ විශාල ගානක්. ඔව් එතකොට දැන් මේ තුන ගත්තොත් 17 සිත දක්වා තුනේවා 17ක් ඒවා 51. එතකොට 153. ඒ තත්ත්වයේ 153 දිගටම තියෙනවා. අර 77 වන 77 වන දිනේ සතේ. ඒකද මේ 153 එකක් නිරුද්ධ වෙනවනේ. මේ එතෙන්දී මේ 51 වෙනි ක්ෂණයේ කුඩා ක්ෂණයේ 51 වන කුඩා ක්ෂණයේදී තව කර්මජ කලාප තුනක් පහළ වෙනවා. තුනක් වෙනවා. ඒ කර්මජ කලාප. ඊළඟට උතුජ කලාප. උතුජ කලාප පිළිබඳව දැනගත්තේ උතුජ කලාපය උපදින්නට පටන් ගන්නේ ප්‍රතිසන්දිසිතේ ත්‍රික්ෂණෙහි පටන්. ප්‍රතිසන්දිසිතේ ත්‍රික්ෂණෙහි පටන්. හේතුව කුමක්ද? ප්‍රතිසන්දිසිතේ උත්පාදක්ෂණෙහිදී හටගත් කර්මජ කලාපයන්හි පවත්නා තේජෝ ධාතුව තිතියට පැමිණෙන්නේ පටිසන්ධිසිතේ ත්‍රික්ෂණෙහි. අපි මුලදී දැනගත්ත කරුණක් තමයි සිත උත්පාදක්ෂණෙහිදී බලවත් වන අතර රූපයේ බලවත් වීම ත්‍රික්ෂණෙහි. දැන් ඒ නිසා තමයි අපට දැන් රූපාරම්මණයක් වුණා. ඒ රූපාරම්මණෙහි උත්පාදක්ෂණෙහිදී එය අපගේ ద్వාරයක ගැටෙන්නේ නැtei කියලා චක්සුද්‍රාදී ద్వාරයක ඒ රූපාදී ආරම්මණයක් ගැටෙන්නේ නැහැ. එහි උත්පාදක්ෂණෙහිදීම ගැටෙන්නේ තිතියට පැමිණි. ඒකනේ ඒ තිතියට පැමිණීම එතන දක්වලා තිබෙන්නේ ඒක චිත්තක්ඛනා පීතානිවා බහුචිත්තක්ඛනා පීතානිවා තිතිපත්තානේව රූපාරම්මණං චක්කුසාපා තමාගච්ඡති තතෝ පරං. ඒ විදිහට එනවනේ. ඒක චිත්තක්ෂණයක් හෝ චිත්තක්ෂණ කීපයක් හෝ ඉක්ම ගිය රූපාරම්මණයක් තමයි චක්සු ප්‍රසාදයට යොමු වන්නේ ගැටෙන්නේ. එයින් අදහස් කරන්නේ මේ රූපයේ උත්පාදයේ පටන්ව ප්‍රසාදෙහි ගැටෙන්නේ නැති යටත් පිරිසෙයින් එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් කියන්නේ උපාදකිත භංග කියන ක්ෂණ තුනකින් යුක්ත වූ චිත්තක්ෂණයක් ගතකොට තිතියට පැමිණි රූපාරම්මණයයි ඒ චක්සුද්්වාරෙහි ගැටෙන්නේ කියන අපි මේ වීතිකාණ්ඩයේ ඉගෙන ගත්තා වීතිවල. එයින් අදහස් කරන්නේ කුමක්? රූපයේ තිබෙන බලවත්කම ඇතිවන්නේ තිතිය. සිත උත්පාදේ. ඒ මොකද සිතේ තිබෙන්නේ සිත බොහොම කෙටි කාලයක් ආයු ඇති ධර්මයක්. රූපය හා සසඳන විට සිතේ ආයු කාලය ඉතාම ස්වල්පයි. සිතේ ආයු කාලයෙන් පිරිසිදුනවා නම් 17න් එකයි. නේ? චිත්තක්ෂණ 17ක අවශ්‍යයක් එක රූපයකට තියෙන.
ඒ නිසා සිත උපාදීති බලවත් රූපය තිතියෙහි බලවත්. තිතියට පැමිණි දැන් රූප වලින් උපදවන රූපයක් නෙමෙයි. රූප වලින් උපදවන රූප කීයක් තියෙනවද? නැත්නම් ඒ රූප උපදවන රූප කීයක් තිබෙනවද? රූප උපදවන රූප. දැන් සිතින් උපදවන රූප තිබෙනවා. නේ? රූප වලින් උපදවන රූප කොටස් වශයෙන් කියනවා මොනවද? දෙකක් තියෙනවා, දෙජාතියක් තියෙනවා, දෙවර්ගයක් තියෙනවා. උතුජ ආහාර. නේ? උතුජ ආහාර. ආහාර ඒ කියන්නේ එකක් රූපයක් නේ. ආහාර රූපේ. එයින් රූප උපදවනවා. ඒ උපදවන්නේ හිතෙහි. හිතයට පැමිණි ආහාර රූපය. ඊළඟට උතුජ රූප උපදවන්නේ ඍතුව තේජෝ ධාතුව හිතයට පැමිණි කාර්ය. උපාදී හිත නෙවෙයි. හිතයට පැමිණි තේජෝ ධාතුව. ඒ නිසා තමයි පටිසන්ධි උපාදාය කම්ම සමුත්ථාන. එහෙමනේ අපි අධර්මාර්ථ සංග්‍රහ පාඨයෙන් දැනගත්තේ. පටිසන්ධි උපාදාය කම්ම සමුත්ථාන. ඒ කියන්නේ ප්‍රතිසන්ධිෙහි පටන්ම කම්ම සමුත්ථාන විපක්. කර්මයෙන් උපදවන රූප. තිති කාල උපාදාය උතු සමුත්ථාන. තිති කාලයේ කියන්නේ මේ ප්‍රතිසන්දිසිතේම තිතික්ෂණයේ පටන් තමයි කිති කාලයේ පටන් ගන්න. තිතිය පටන් ගන්න. මේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය කියන්නේ මේ හට ගන්න මුල්ම අවස්ථාව. ඉතින් ඒ සිතේ තිතිය වෙන විට මේ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු මේ රූප පුඤ්ජයෙහි සිතේ කියන ඒ ධර්මයන්ගේ තිතියට පැමිණීමක් තිබෙනවා. තිති කාලය. ඒවල ඉක්තුව රේජෝ ධාතුවත් තිතියට පැමිණලා තියෙනවා. එතෙන් සිට උතුජ රූප උපදව. තිති කාල උපාදාය උතු සමුත්ථාන. ඊළඟට අපි එක රූප පුඤ්ජයක් හැටියට ගන්නවා නම් කලාපයක් හැටියට අටෙන් දිත්ත කලාපයක් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාස්තික කලාපයක් වශයෙන් ඇතිවන්නා වූ උතුජ කලාප. එතකොට මේ විදිහට උතුජ කලාප වල දිගටම උපදිනවා. අට ඒ කියන්නේ කලාපයක් අට කලාපට කියන්නේ අටේ කලාප. තිති කාලේ පටන් උපදිනවා. ඊළඟට තිති කාල උපාදාය එතකොට ඉස්සෙල්ලාම හටගන්නේ කර්මජ රූප ඊළඟට හටගන්නේ උතුජ රූප දැන් මේ අවස්ථාව තුනේදී මේ අවස්ථාවේදී කර්මජ රූප පමණයි පටිසංසිතේ උපාදක්ෂණයේදී කර්මජ රූප පමණයි ප්‍රතිසංසිතේ තිති කාලෙදී ද්විතීයේදී ප්‍රතිසංසිත ත්‍ෘතියට පැමිණෙන විට කර්මජ රූපයි උතුජ රූපයි කියන කොටස් දෙකක් ප්‍රතිසංදිසිතේ පංගක්ෂණෙහිදී ඒ කර්මජ රූපයි උතුජ රූපයි ඊළඟට පටන් ගන්නේ ඊළඟට ඇතිවන්නේ භවාංග සිතනේ ඒ පළමු භවාංග සිත මේ භවය පිළිබඳ පළමු භවාංග සිත මුලින්ම ලැබෙන භවාංග සිත ඒ භවාංග සිතේ උපාදක්ෂණෙහි පටන් මොනවද උපදවන්නේ උපාදක්ෂණෙහි පටන්ගෙන ඊට අමතරව ලැබෙන සිත්වල උපාදක්ෂණෙහි චිත්තජ රූප. ඒක භවාංග සිත වර්තම භවාංග සිත ගන්නවා විට ඒ භවාංග සිතෙන් උපදවන මේ චිත්තජ කලාපය. භවාංග සිතෙන් උපදවන චිත්තජ කලාපය. ප්‍රතිසංදිසිතෙන් උපදවන නැත්නම් ප්‍රතිසංදිසිතේ උපාදක්ෂණෙහිදී හටගෙන ඊළඟට ඒ උදාක්ෂණය වලදී උපදනා වූ කර්මජ රූප දැන් අපි කියන ඉස්සෙල්ලා කර්මජ රූප කලාප තුනක් තියෙනවා. ඒ කලාප ගන්නවා. ඊළඟට උච්ච කලාප මෙතෙන් පටන් ගන්නනේ උපදින ඒ කලාපය. එහෙම ගත්තොත් කලාප වශයෙන් වෙන් කරලා. මෙතන මේ අපි කියන්නේ චිත්තජ කලාපය. ඊළඟට මේ චිත්තජ කලාපයේ උපදින වේලාවේදීම හට ගන්නා උච්ච කලාපයේ තියෙනවා. ඍතුව දිගටම පවතිනවා. අනුකර මේ එක අවස්ථාවකදී හටගත්ත රූපවල තේජෝ ධාතුව කිතියට පැතිරලා තියෙන්නේ.
ඒ පිටියට පැමිණි මේ තේජෝ ධාතුවේ උතුජ රූප උපදවනවා. ඉතින් ඒක නොනැවතීම සිදුවන සිද්ධියක්. නැවතීමක් නැතුව වань. ඉතින් යම් වෙලාවක නම් ඒ උතුජ රූපය හටගත්තා. යම් කිසි උතුජ රූප කලාපයක් හටගත්තේ යම් අවස්ථාවකදී නම් ඒ අවස්ථාවේ සිට චිත්තක්ෂණ 17ක් යනතුරු ඒ කලාපය පවතිනවා. 17 වෙනි චිත්තක්ෂණ 17 වෙනි සිටේ භංගක්ෂණයේදී ඒ කලාපය නැතිවයි. ඒ විදිහට හැම අවස්ථාවකම මොහොතක් පාසාම ඒ උතුජ රූප උපදිනවා. එතකොට කර්මජ රූප උපදිනවා, උතුජ රූප උපදිනවා, ඊළඟට චිත්තජ රූප උපදිනවා, ආහාරජ රූප පස්සේ උපදින්නේ අපි චිත්තජ රූප ගන්න. චිත්තජ රූප වල తত্ত্বය අර කර්මජ උතුජ කියන ඒ රූප සමානම නෙවෙයි. කර්මජ රූපත් නිරන්තරයෙන්ම උපදිනවා. ඒ කියවේ හැම සිතකම හැම ක්ෂණයක් පාසාම හැම කුඩා ක්ෂණයක් පාසාම ඒ හැම කුඩා ක්ෂණයක් පාසාම උපදිනවයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? නිරන්තරයෙන්ම නැවතීමක් නැතිවම උපදනා බව. නැවතීමක් නැතිවම උපදනා බව. ඒකයි. හැම ක්ෂණයක් පාසාම උපදිනවා කියනකොට ඒකනේ තේරුම. දැන් අපට සිතේ කාලේ සිතක් චිත්තක්ෂණයක් කියන කාලය මොන විදිහක කාල නිම්මකී මැනගත හැකිද? මැනගන්නට එහෙම බෑ. ඒකෙන් අදහස් කරන්නේ. එහෙමනම් මොකක්ද මේ தত্ত্বය? හැම සිත්තිස්සෙම නැවතීමක් නැතිව ඉපදීමක් තිබෙන්නේ. නවතින්නේ නැහැ ඉපදීම. හට ගන්නවා. ඒ හට ගන්නා එක පිළිබඳව තිබෙන தত্ত্বය තමයි ඊට ආයු කාලයේ පැවත නැති. ඒ தত্ত্বය පවතින්නේ කර්මජ රූපත් උත්ජ රූපත් මේ දෙක. චිත්තජ රූප උපදින්නේ සිත නිසානේ. සිතින් උපදවන්නේ. ඒ සිතින් උපදවන රූප සිතේ බලවත් මොහොතේදී උපදවන්නේ. ඒ කියන්නේ සිත බලවත් වන්නේ උපාදක්ෂණයේදී කියන්නේ. ඒ නිසා සිතේ උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදවනවා. තිතික්ෂණ භංගක්ෂණ කියන මේ දෙකේදී චිත්තජ රූප උපදින්නේ නැහැ. තිතික්ෂණ භංගක්ෂණ වලදී උපදින්නේ නැහැ. ඒ වගේම දැන් මේ වෙලාවේදී ඉතින් වෙන සිත් උපදින්නේ නැහැ නේද? භවාංග පවතිනවා. ඊළඟට භවනිකාන්තික ලෝභ ජවන් ඒවා උපදිනවා. චිත්තජ රූප නූපදවන සිත් කියලා අපි ඉගෙන ගත්තේ මොන සිද්ද? දැන් මේ සිතේ ප්‍රතිසන්දි සිතේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ නැහැ. බලමු භවාංග සිතේ උපාදක්ෂණෙහි පටන් තමා ඒ සිත්වල උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ. උපදින්නට පටන් ගන්නවා. මොකද සිතේ රූප උපදවන්නේ සිතේ උපාදක්ෂණෙහිදී ඒ රූප රූපදවන සිත් තිබෙනවා. ඒවා තමයි විපංච විඥානයේ කියන චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඒ විඥාන සිත් 10ක් තිබෙනවානේ. කුසල විපාක වශයෙන් ලැබෙන ඒ 10න් රූප උපදවන්නේ නැහැ. ඒවා රූප ඉපදවීමට තරම් ශක්තිමත් සිත් නොවේ. අනිත් රූප නූපදවන සිත් කොටස තමයි අරූපාවචර විපාක සිත් 4. විපාක සිත් 4. එහෙම ගත්තම රූප නූපදවන සිත්යි කියලා එකහෙලාම වෙන් කරන සිත් 14යි. ඒ රූප උපදවන සිත් වලින් සමහර අවස්ථා තිබෙනවා රූප උපදවන්නේ නැහැ. ඒ නිසා දැන් රූප උපදවන සිත් කොටසටයි අතුලත් වන්නේ භවාංග සිත් 30ක් 15ක්. භවාංග සිත් වශයෙන් ලැබෙන සිත් 15 ඒ විපාක සිත් නේ. ඒ විපාක සිත් 15 රූප උපදවන නේ. රූප උපදවනවනේ. එයි කල්පනා ඒවා රූප උපදවනවා නේද? භවයක් අරූපාවචර විපාක සිත් 4ක් භවාංග සිත් 4ක් වෙනවා. කියන්නේ ඒවත් ප්‍රතිසන්දි දෙන සිත් නේ. ඒ හැර භවාංග කෘත්‍යවත් සිත් ප්‍රතිසන්දි භවාංග චුති කෘත්‍යවත් සිත් තිබෙන්නේ 15ක් නේ. අරූපාවචර විපාක 4 ඇරුණාම ඒ 15 ලැබෙන්නේ කොහේද?
10ක් කාම ලෝකෙහි 5ක් රූප ලෝකෙහි නේ ඒ 10 කාම ලෝකෙහි ලැබෙන 10 පටිසන්ධි වශයෙන් භවාංග වශයෙන් චුති වශයෙන් ලැබෙන නේ ඊළඟට ඒවා තදාරම්මන වශයෙන්ද ලැබෙනවා ඒ කීයක්ද තදාරම්මන වශයෙන් 10 තදාරම්මන වෙන සිද්ධි වෙනවනේ උපේක්ෂා සහගත සම්පීර්ණ දෙකයි මහා විපාකයයි නේ එතන විපාක වශයෙන් 10ක් තියෙන්නේ කාම විපාක ඒ 10 තදාරම්මන කෘත්‍යයක් කරනවා නේ අර මේ ප්‍රතිසන්දි කෘත්‍යයක් නොවන තව සම්පීර්ණයක් තිබෙනවා ඒක තමයි එතනින් අඩු වෙන්නේ ඒ 11 සම්පීර්ණ මේ සිතන් එකතු වුණාමනේ තදාරම්මන කෘත්‍ය කරන සිත් 11ක් වෙන්නේ මතකනේ මහා විපාක 8යි සම්පීර්ණ සිත් 3යි ඉතින් සම්පීර්ණ සිත් 3න් දෙකක් පමණයි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් ලැබෙන්නේ ඒ දෙක සම්පීර්ණ කෘත්‍යයෙන් උපදිනවා තදාරම්මන කෘත්‍යයෙන් උපදිනවා එතකොට ඊට කෘත්‍ය පහක් අපි ඉගෙන ගත්තනේ සිත් මහා විපාකාට ප්‍රතිසන්දි භවාංග චුති කියන කෘත්‍යයන් 3 සිදු කරනවා ඒ වගේම චිත්ත වීතිවලදී තදාරම්මන කෘත්‍යයෙන් ලැබෙන නේ තදාරම්මන කෘත්‍යයෙන් ලැබෙන දැන් ඒවා පිළිබඳව සැලකන විට දැන් අපි ගන්නේ ඒ සිත් 15ම නාම රූප කියන දෙකම නැත්නම් පංචස්කන්ධය ඇති භවයන් ලැබෙන්නේ මේ පංචස්කන්ධයක් උපදවමින් නැත්නම් පංචස්කන්ධයක පළමු පහළ වීම වශයෙන් ලැබෙන සිත් කොටසක් නේවා කාම ලෝකයේහි ලැබෙන ඒ කාමාවචර විපාක සිත් 10යි රූප ලෝකයේහි ලැබෙන රූපාවචර විපාක සිත් 5 ඒ 15ම ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන විට ඒ භවයට අදාළ රූප කොටසකුත් දැන් අපිට නම් එහෙමනේ රූප කොටසකුත් අර නාම ධර්මත් උපදවන. එතකොට එතන පංචස්කන්ධයක් කියනවනේ. ඒ පළමු පහළ වීම ප්‍රතිසන්දිසිතේ පළමු ප්‍රතිසන්දිසිත වශයෙන් ලැබෙන්නේ ඒ සිතේ මේ භවයේ පිළිබඳ පළමු පහළ වීම. දැන් ඒ නිසා දැන් එතකොට සිත් නැහැ නිරෝධ සමාපත්තියේ සිත් නැහැ ඒ නිසා රූප උපදවීමක් නැහැ මොන රූප ඒ චිත්තජ රූප ඉපදවීමක් නැහැ සිත නැති බෑ අසඤ්ඤ සත්‍යයේ රූප උපදින්නේ නේද නේ සිතක් නැහැ උපදවන්න ඒ රූප උපදවන සිතක් නැහැ ඒකට සියලු පටිසන්ධිසිතේ උපාදක්ෂණයේදී කර්මජ රූපත් ප්‍රතිසන්දිසිතේ තිතික්ෂණෙහි පටන් උතුජ රූපත් ප්‍රථම භවාංග සිතේ උපාදක්ෂණෙහි පටන් ඒ සිත්වල උපාදක්ෂණෙහිදී චිත්තජ රූපත් උපදීම පටන් උපදීම ඊළඟට ආහාරජ රූප ගැන සඳහන් වන්නේ මෞකස ප්‍රතිසන්දි ගන්නා සත්වයින්ට නම් ඒ මව කනබුන ආහාර ඒ කුසෝ දරුවාගේ ශරීරයට ලැබෙන්නට පටන් ගන්න යම් අවස්ථාවකදී නම් එතෙන් සිට ආහාරජ රූප උපදී. යංචස්ස භුඤ්ජති මාතා අන්නං පානං ච භෝජනං තේනසෝ තත්ථයාපේති මාතු කුච්චි ගතෝ නරු කියලා දක්වන්නේ එයයි. මේ රූප කොටස් හතර පිළිබඳ. මේ தত্ত্বය දිගටම පවතී. මේ தত্ত্বය දිගට පවතගෙන යනවා. දැන් ඒක තමයි අපිට තියෙන්නේ. ඉතින් එයින් අපි තේරුම් ගන්නට ඕන එක කාරණයක් තමයි මේ රූප
උපදින්නට පටන් ගත්තන් සිට නිරන්තරයෙන්ම රූප ඉපදගෙන ගියා. ඒ ඉපදුණු හටගත් රූප ඒවාට ආයු කාලය ගතකොට නැති වෙන බව. ඒක හරියට පහනක් බල්බල. දැන් ඔක්කොම තෙල් පහන් වැටිය ඒ පහන වශයෙන් ගන්නා යම් කිසි භාජන. මේ කියන කරුණු එකතු වෙලා අපි ඉතින් ඒකට ඒ වැටියට ගින්දර අවුල වූ කලෙදි පටන් ගන්නවා ඒ ගිනිසිලුවක් නගින්න. ඒක දිගට ඇවිලෙමින් පවතිනවා. අපට තේන්නේ අපි සවස් 6ට නම් පත්තු කළේ. දැන්ගේ හන්දේ තව ටිකක් සවස් 12ට රැය ආවලා රැය 9 විතර වෙනකම් තෙල් හොඳට තිබුණා නම් දාලා වැටියක් හොඳ දිග වැටියක් මේ ඇවිලෙමින් තිබෙනවා. මේ අපිට හිතෙනවා අපි මේ වේලේ පත්තු කරපු 6ට පත්තු කරපු මේ පහන තවම දැල් වෙනවා පත්තු වෙනවා. එහෙමනේ අපි හිතාගන්නේ. එහෙම හිතාගන්නේ ඒකේ ඉතින් යුක්තියක් කියනවා. එහෙම හිතාගෙන ඉන්නේ ඒක වරදකුත් නෙවෙයි. වරදක් නෙවෙයි කියන්නේ නැත්නම් වෙන පහනක් නෙවෙයි මේ දැල් වෙන්නේ. ඉස්සෙල්ලා දැල්වු පහන දැනුත් තාවම පත් වෙනවා කියලා අපි කියනවා. ඒ තමයි අපට මේ හට ගන්නා රූප පිළිබඳව පවත්නා ඝනය කියන එකෙන් තිරෙන්නේ. ඝනය කියන එක එක විදිහකින් අපගේ නුවණැස වහනේ. ඝනය කියන්නේ එකක් හැටියට ගන්නා බව. එකක් හැටියට. ඒ සම්තති ඝන, සමූහ ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන කියලා ඝන හතරක් තියෙනවා. එන්නේ සම්තති ඝනය. සම්තති ඝනේ ඒ නිරන්තරයෙන් ඇවිල ඒ ගිනිසිලුව දැල්වි අවසන් වෙනවා. ඒ අවසන් වීමක් හෝ පටන් ගැනීමක් හෝ අපිට පේන්නේ. අපි ඒක ගන්නෙ නෑ. සලකන්නේ. සිදුවන්නේ නම් එයයි. ඇවිලෙන පහන් සිලුව එදේලෙම තත්පරයක් පවතින්නේ නැහැ. බොහෝම වේගයෙන් ඇති වෙන නැති ස්වභාවයක් තිබෙනවා. ඒ වගේ තත්වයක් මේ ශරීරයේ පිළිබඳ. ශරීරෙහි රූප පිළිබඳව තිබෙනවා. දැන් ඒ විදිහේ දකින්නට පුළුවන් කමක් අප ඇති කරගත්තා. තවාගේම හෝ අත දිනු කරලා තමන්ට බලපෑයි මේක ඇවිලා යන මේ දෙයක් හරියට මේ ඇවිලා යන ගිනිසිලු ඇති ගින්දරකේ ඒ වගේ ඒ විදිහට දකින්නට පුළුවන්. එහෙම තත්ත්වයක් මේ ශරීරය අපිට පේන්නේ නම් ඒක ධන වස්තුවක් හැටියට අල්ලන්නට පුළුවන්, කපන්නට පුළුවන්, ඔය ඕන එකක් කරත හැකියි. ඉතින් ඒ නිසා මේක තිබෙන අපිට තිබෙනවනේ එකක්. අපිට තිබෙන්නේ මේ ඇතයි කියන හැඟීමක් අපිට තිබෙනවා. ඇති කියන හැඟීමේ වරදක් නැහැ. ඒ ඇති කියලා සලකන එක හැමතිස්සෙම නැති වෙන බව අපිට පේන්නේ. ඒකයි වැරද්ද. දැන් මොකද කියන්නේ කොහොමද? අර ඒකනේ අර අපි කියන්නේ දැන් ඉතින් ඒ චිත්තක්ෂණ 17 කියන එක බාන කොයිතරම් මේකවත් දෙක. සිත මේ එක කාරණයක් පිළිබඳව යමක් සිතනකොට සිත් ලක්ෂ ගණන් ඇතිව නැති වෙනවා කියලා උගන්වනවා. බුදුරජාණන් වහන්සේ නම් වදාළේ සිත පිළිබඳව දේශනා කරන විට නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුප්පස්සා යං එවං ලහු පරිවත්තං යතහිදං භික්ඛවේ චිත්තං යාවං චිදං භික්ඛවේ උපමාපේන සුකරා යාව ලහු පරිවත්තං චිත්තං සිතේ ඇති වහ ඇතිව නැතිවන බවට උපමා දැක්වීමද කල නොහේ කියන එක න සුකරා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. තේරුම වශයෙන් නම් මේ පහසු නොවේ කියන එක. එහෙම උපමාවක් දක්වන්නට බෑ. සිතට ඒ තරම් වේගවත් ඇති වෙලා නැති. ඒ දකින්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඒක දැක්ක. බුදුරජාණන් වහන්සේ
නමුත් උන්වහන්සේ දැක්ක ආකාරයෙන්ම එය දකින්නට පුළුවන්. තවත් කෙනෙක් නැහැ කියන්නේ. රහතන් වහන්සේට වුණා. දැන් සිත පිළිබඳව භාවනා කරන සිත තවත් සිතකින් අරමුණු කරන එහෙම අයට වුවද ඒ සිත අරමුණු කරන්නේ එක සිතක් හැටියට නෙවෙයි. අපිට එක සිතක් හැටියට තමයි දෙන්නේ හැංගෙන්නේ එහෙම. නමුත් එක සිතක් නෙවෙයි. දැන් අපි කියනවානේ සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. එහෙම කියනවානේ. ඒ සරාග සිතක් ඇති වූ කල්හි ඒ සරාග සිතක් බව නුවණින් දැනගන්නවයි. ඒ සරාග සිතක් බව දැනගන්නා විට ඒ සරාග සිත තිබෙනවා. නෑ ඒ සිත ඇති වෙලා නැතිව ගියා. ඒ සිත ඇති වෙලා නැතිව ගියයි කියලා අපි කියන්නේ. එක සිතක් ඇති වෙලා නැතිව ගියේ නෑ. සිත පරම්පරාවක්. දැන් අපි දන්නවානේ අපි චිත්ත වීති ඉගෙන ගන්න විට සරාග සිතේ කියේ කුමක්ද? අපි ගනිමු ඒ සිත වශයෙන් ලැබෙන්නේ රූපාරම්මණයක එල්බගෙන අපි ගන්න රූපාරම්මණය ඉෂ්ඨ රූපාරම්මණයක එල්බගෙන හට ගන්නා ලෝභ මූල සිත් වලින් යුක්ත වූ චිත්ත වීතියක්. ඉතින් ඒ චිත්ත වීතිය ඇති වෙන්නට දැන් ඉස්සෙල්ලාම ඒ අරමුණ දනිමින් උපදනා චිත්ත වීතියක් තිබෙනවා. ඒ අරමුණ දනිමින් උපදනා චිත්ත වීතිය ඒ පෙනෙන අරමුණ තමන්ට ඒ වේලේ පෙනෙන අරමුණ දනිමින් උපදනා වූ චිත්ත වීතියක්. ඒක චක්කු විඥාන වීතිය නැත්නම් චක්සුද්්වාරික වීතිය. චක්සුද්්වාරික වීතියේ තිබෙනවා ජවන්. නමුත් මේ ජවන් අපට එහෙම ප්‍රකට ජවන් නෙවේ. ඒවා ඇතිවුණු බවක්වත් නොදැනෙන තරමේ අවස්ථාවක් මේක. ඊට පස්සේ අපට ලැබෙන මනෝද්වාරික ජවන් තිබෙනවා. තදනුවත්තක මනෝද්වාරික චිත්ත වීති කියලා උගන්වන සද්ධං පඨම චිත්තේන තීතං ဒ ුතිය චේතසා නාමං තතිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා කියා දක්වන විදිහට පළමු කොට ඒ රූපාරම්මණය දකිමින් ඇතිවන්නා වූ චිත්ත වීතිය. ඊළඟට ඒ අරමුණ අතීත වශයෙන් අරමුණු කරමින් උපදනා වූ මනෝද්වාරික චිත්ත වීතිය. ඊළඟට ඒ අරමුණ කවරනම් අරමුණක් දැයි කියා දැනගනිමින් උපදනා වූ මනෝද්වාරික චිත්ත වීතිය. ඒකයි නාමං තතිය චිත්තේන කියන්නේ. ඊට පස්සේ ඒ පිළිබඳ අර්ථය, කාරණය වටහා ගැනීම වශයෙන් උපදනා වූ චිත්ත වීතිය. අර්ථ සාධක ඒ චිත්ත සම්පතිය නෙවෙයි. ඒ කඩා අපේ සම්පතිය ඉගෙන ගලාගෙන යන ජල ධාරාවක් මේ යන මේ ධර්ම පරම්පරාව වෙන්කොට බලන්නට ඇති බව ඇති කර ගන්නට ඕනේ. ඒක තමයි අර විදර්ශනාවේදී කරන්නේ. ඒකෙදි නුවණ වැඩෙන්නට ඒ தත්ත්වය දියුණු වෙනවා. මේ සිත පිළිබඳව කෙනෙකුට එක සිතක් වෙයි කියලා වෙන් කරගෙන බැලීමක් කරන්නට අමාරු කරන එකක් නෑ. ඒ තරම් මොකද ඒ තරම් වේගවත් ධර්මයක්. බුදුහාමුදුරුවෝ ඒවා සියල්ලම දැනවදාලානේ. උන්වහන්සේට වැසෙන දෙයක් නෑනේ. සරියුත්හාමුදුරුවන්ට බෑ. ඒ මොකද උන්වහන්සේගේ නුවණ දියුණු තමයි. දියුණු නුවණක් වුවත් උන්වහන්සේට තිබෙන සර්වඥතා ඥානෙ නෙවෙයි. ශ්‍රාවක පාරමී ඥානෙ තියෙන්නේ. ශ්‍රාවක පාරමී ඥානෙ කෙලපක් උතුමා තමයි සරියුත්හාමුදුරුවෝ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වුවද සංක්ෂේපයෙන් වදාළ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරනවා. නේ? දැන් අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කොටින් දේශනා කළා. සරියුත්හාමුදුරුවෝ සත්‍ය විභංග සූත්‍රයේදී බොහොම විස්තර ඇතිව දේශනා කළා. එහෙම අවස්ථා තිබෙනවා. එයින් අදහස් කරන්නේ නැහැ සරියුත්හාමුදුරුවන්ට මේ බුදුරජාණන් වහන්සේට සමාන උන්වහන්සේලාට එහෙම නැහැ. ඒ නිසානේ සරියුත්හාමුදුරුවෝ එක දවසක් එහෙම ප්‍රකාශයක් කළා. මේ ඒ ප්‍රකාශය ස්වාමීනි මට වැටහෙන පරිදි අතීතයේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා නම් උන්වහන්සේලා අනාගතයේදී යම්තාක් බුදුරජාණන් වහන්සේලා ඇතිවන්නේ නම් උන්වහන්සේලාත් මේ ධර්මයන් වඩලා ඒ කියන්නේ මේ බෝධිංග ධර්ම වඩලා මේ මාර්ගඵලාදී ගමයේ බුද්ධත්වයට පැමිණ වදාළා.
කියන එක මට ඇඟෙනවා. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ අහනවා කිමෙක්ද සාරිපුත්‍රය ඔබ ඔය අතීතයේ විසු බුදුරජාණන් වහන්සේලාගේ සිත් ඔබේ සිතින් දැනගත්තද? නෑ ස්වාමී. එහෙම දැනගත්තා නේද? එන අනාගතයේ ඒ වර්තමානයේ මේ මගේ සිත ඔබේ සිතින් දැනගත්තා. ඒවත් නෑ ස්වාමී. මට ඇති වෙන්නේ ධර්මන්වය. ධර්මන්වය කියන්නේ මේ අනුබෝධ ඥානය. දැන් තමන් ධර්මය අවබෝධ කළ ආකාරයක් තිබුණානේ. අවබෝධ කරන තැනත්ත කවරෙක් වුවත් ඒ අවබෝධය ලැබීම සඳහා දියුණු කරගත යුතු ධර්ම කොටසක් තිබෙනවා. ඒ ධර්ම දියුණු කරගත් කල්හි මේ කොටින්ම කියනවා නම් නුවණ ප්‍රධාන ප්‍රඥාව ප්‍රධාන කොට ඇති ධර්මනේ. ඒ తත්වය ඇති කර ගන්නට ඕනේ කවුරුවක්. ඒ දැනුම තියෙනවා සරියුත්හාමුදුරන්ට Taman ගිය මාර්ගය දන්නවනේ. ඒ අනුව සිතා ගත්තා. මෙන්න මෙහෙමයි කියන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන ආදී කොට ඇති නුවණ Tamanගේ නුවණින් දැනගත්තා නෙවෙයි. දැනගත්තා නෙවෙයි. ඒ වගේ තමයි. දැන් අපි භාවනාවේදීත් නෙමනේ. භාවනා පිළිබඳව ගන්නකොට සතිපට්ඨාන සූත්‍රෙහිවත් ගන්නවා දැක් වෙනවනේ. ඉතින් අධ්‍යාත්මං වාකායේ කායානුපස්සී විහෙරති. අධ්‍යාත්ම කය තමාගේ කය. තමා පිළිබඳ වූ කය. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවනේ. තමා නුවණ යොමු කරගෙන බලන විට ඉතින් තමන්ට ඒ තැන්වල ඇතිවන්නා වූ සිද්ධීන් දක්නට ලැබෙනවනේ. ඒක තමාට ඇතිවන්නා වූ නුවණට ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. ඉතින් බයිද්ධා වාකායේ කායන අන්‍ය ශරීර වලට තමන් නුවණැස යොමු කරගෙන බලන්න යනවා නෙවෙයි. එතන වෙන්නේ මේ ශරීරය පිළිබඳ වූ තත්ත්වය මෙහෙමනම් මේ වගේ තමයි කොහේ තිබුණත් ඒ ශරීරය. ඒවත් පිළිබඳ. ඒකයි ධර්මන්වය කියලා කියන්නේ අන්වයේ ඥානය කියලා කියන්නේ. ඒකම තමයි අනුබෝධ ඥානය. අන්වයේ ඥාන. ඒ අනුව සිතා ගැනීම. අන්වේ. අනේ එහෙම මේ ධර්ම පිළිබඳවත් අපට මේ අන්වේ ඥානයක් උපදවා ගන්නට පුළුවන්. යම් යම් කරුණු පිළිබඳව සැලකලා මේ වගේ මේ විදිහයි කියන ඒ අනුමානය ඇති කරගත හැකියි. දැන් මෙතෙන්දී අපි දැනගත්ත කාරණා මේ පිනතුට මතක ඇති කර්මජ චිත්තජ උතුජ ආහාර. දැන් අපි දන්නවනේ උතුජ කියන ඒවා නිරන්තරයෙන් උපදිනවා. ඒවාට අපේ ඒ තරම් සම්බන්ධකම මොකද්ද තියෙන්නේ? අපට ඕන නම් පුළුවන් දැන් බොහෝ උෂ්ණ වේලාවකදී අපි ඒ උෂ්ණය මැඩපවත්වා ගැනීම සඳහා යම් යම් දෙයක් පාවිච්චි කරන්නට පුළුවන්. මේ ෆෑන් එකක්. එහෙම නැත්නම් මේ වායු සමීකරණය කර තිබෙන තැනකට යනවා. එතෙන්දි ඒ තේජෝ ධාතුවෙන් උපදවන රූප තිබෙනවා. උතුජ රූප. ඒවා පිටේ ඉතරක් නෙවෙයි මේ ශරීරයේ උපදිනවා. අතුලත්. ඒකට බාහිර තේජෝ අභ්‍යන්තර තේජෝ වලට උපකාර වෙනවා. රූප උපදවන්නට. දැන් ඒ නිසා සමහර විට දැන් බොහෝම සීත වේලාවලදී ශරීරයේ පවා වෙවුලන්නට පටන් ගන්න අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී අපි ශරීරයට සුදුසු ඍතු ගැනීම සඳහා යම් උපකරණ පවා පාවිච්චි කරනවා නේ. සමහර විටක ඒ සීත ගතිය වැඩ පැවැත්වීම සඳහා ඕන කරන ඔය උෂ්ණ දෙන ඇඳුම් අඳිනවා. එහෙම නැත්නම් සමහර විටක ඔය ගිනිමැලයක් ළඟට හො වෙලා ඉන්නවා. ඉතින් එහෙම ගිනිමැලයට ළඟට වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අර බාහිර තේජෝ වල උපකාරය ඇතිව ඒ බාහිර තේජෝ වලින් ලැබෙන උපකාරයේ අභ්‍යන්තර තියෙන තේජෝ ධාතුව. දැන් ඇඟපව රස්න වෙනවා නේද? ඒගොල්ලෝ අභ්‍යන්තර තේජෝ ධාතුවෙන් රූප උපදවන්නට පටන් ගන්නවා. ඒ බාහිර තේජෝ වලින් නෙවෙයි උපදවන්නේ. අභ්‍යන්තර ශාරීරික රූප උපදවන්නේ. එදි ඒ රූප උපදින්නට පටන් ගන්න තැන් පටන් මරණාසන්න අවස්ථාව වනතුරු තත්වයේ වෙනසක් නැතිව සාමාන්‍යයෙන් සැලකෙන විට රූප ඉපදීම කෙරෙහිගෙන යනවා. ඇතිවෙන රූප ඊට අයත් ආයු කාලය ගතකොට නැතුව යනවා. ඒකයි සාමාන්‍ය තත්ත්වය. ඒකට මව් කුස ප්‍රතිසන්දි ගන්නා සත්වයන් පිළිබඳව තත්වයයි ඔය.
සංසේදකයන්ට හා ඕපපාතිකයන්ට ඒ ලැබෙන රූප කලාප ප්‍රතිසන්දියේදීම ලැබී ඔවුන්ගේ මරණය තෙක්ම අර උපදින්නට පටන් උපදින තත්ත්වයක් තියෙනවා. මොනවාද? භවංග සිතේ චිත්තජ රූප උපදින්නේ භවංග සිතේ උපාදක්ෂණය. උපදින්නටම ඒකනේ භවංග සිත නෙවෙයිනේ ඒකට සම්බන්ධ. දැන් කර්මජ රූප උපදවන්නේ කුමකින්ද කියලා ඇසුවොත් මොකද උත්තරේ? කර්මජ රූප උපදවන හේතුව ප්‍රත්‍ය කුමක්ද? මොකද? කර්මජ රූප උපදවන්නේ කුමකින්ද? අපි දැන් මෙච්චර කල් කතා කරුවානේ. ඇහුවොත් කෙනෙක් ඇහුවොත් මොකෙන්ද ඒ උපදවන්නේ? මොන කර්මයෙන්ද? ඥානක කර්ම. ඔව්. ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මයෙන් උපදවන්නේ. ප්‍රතිසන්දිය ගෙන දුන්න කර්මය අතීත කර්මයක්. නේ? ගිය જાතියේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයක්. ඒ කර්මයෙන් තමයි කර්මජ රූප උපදවන්නේ. ඒකට දැන් නෑ කර්මජ රූපය මේ කර්මය ඒක අතීත. ඒ අතීත කර්මය. ඒ කර්මය පිළිබඳ දැන් තත්ත්වය මොකක්ද? ඒකේ තිබෙනවද උත්පාද පිටි භංග කියන ක්ෂණත්‍රයට පවතින ක්ෂණත්‍රය තුල පවතින බවක් මේ දැන් නෑ. එහෙම නෑ ඒකේ වර්තමානයක් තිබෙනවා. වර්තමානයේ. ඒක දැන් වර්තමාන ඒක අතීත කර්මයක්. ඒ කර්මෙහි තත්වය හරියට අපි කියනවා නේද අනුසය කියලා දෙයක්. අන්නේ අනුසය වගේ තත්වයක්. දැන් අතීත කර්ම සියල්ලම ඒ බඳුනේ. දැන් අප කර තිබෙන අතීත කර්ම කුසල කර්ම කර තිබෙනවා අකුසල කර්ම කර. දැන් මේ අවස්ථාවවලදී මේ ජීවත් වන අවස්ථාවවලදී අපට අප කර තිබෙන අකුසල කර්ම අප කර තිබෙන කුසල කර්මක් කියන මේවා හේතු කොටගෙන ඇතිවන්නා වූ විපාක වශයෙන් සිදුවෙන සිද්ධීන් තිබෙනවා. සිත් ඇති වෙන්නටත් පුළුවන්. සිත් මං වශයෙන් අපිට ලැබෙන ඒවා අපි දන්නවානේ. ඒවා විපාක සිත්මනේ. ඒ කර්මය නිසා ලැබෙනවා නම් යමක් සිත් වශයෙන් ඒ ලැබෙන විපාක. ඉතින් ඒවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, සම්පටිච්ඡන, සංකීර්ණ එහෙම එනවනේ. ඊළඟට තදාරම්මන. ඒ වශයෙන් ලැබෙන විපාක. මේ වර්තමාන ජීවිතය. ඒ නිසා හටගන්නා ජවන් කියලා කොටසක් නැහැ. දැන් කොයි වෙලාවකවත් හිතන්න නැතුවම නෑ. ගිය જાතියේ Taman පව් කරපු නිසා මේ જાතියේ Tamanට අකුසල් සිත් උපදිනවා කියලා. එහෙම හිතන්නට එපා. මේ જાතියේ අකුසල් සිත් උපදින්නේ මොන කරුණක් නිසාද කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරේ මොකක්ද? මේ જાතියේදී ඔබට අකුසල් සිත් උපදී. නොයෙක් අවස්ථාවලදී ඒ උපදින්නේ ඇයි? මොකද්ද ඊට හේතුව? ඒකයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය. නැත්නම් වෙන කිසි හේතුවක් නෙවෙයි. අනිත් ඒවා එනවා. ඒ අනිත් ඒවා ඔක්කොම තිබුණා. අයෝනිසෝ මනසිකාරය නොලැබෙන්නට, නොකමිනෙන්නට අකුසලයක් උපදින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දැන් රාගයේ ඉපදීමට එහෙම නැත්නම් කාමච්ඡන්ද නීවරණයේ උපදීමට මොකක්ද හේතුව කියලා වහන්සේ වදාරනවා නේ. අංගුත්තර නිකායේ තියෙනවනේ. එකක් මොන අරමුණද? අරමුණ සුභ අරමුණ. සුභයි කියලා ගනු ලබන අරමුණ. අනිත් එක අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් සලකාගෙන යන එකයි. හිතන එක. පරමාර්ථ වශයෙන් ධර්ම වශයෙන් කියන්නට තිබෙන්නේ නේ ආවර්ජන. ආවර්ජනයේ එකක්. නම් තාවර්ජනයේම නෙවෙයි මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය කියන එකට ඇතුළත් වන්නේම
වැරදි විදිහට හිතන්නට පුරුදුව සිටීම හේතු කොටගෙන ඇති වේගෙන යන අකුසල් සිත්මයි. සිහියෙන් තොරව සිහියෙන් තොරව ඇතිවන්නා වූ සිත්. දැන් Taman හරි හැටියට සිතන්නට පුරුදු වුණා නම් දැන් අපි ගනිමු මෙහෙම. Tamanට කවුරු හරි ගහනවා. එහෙම ගැහුම් කන විට සාමාන්‍යයෙන් උපදනා සිත කුමක්? අට්පටක සම්පූර්ණ මොකද්ද මේ හේතුව? වදින්න පහර ශරීරයට දැනෙනවා වේදනාව, දුක් වේදනාව. මේ දුක් වේදනාව ගෙන දෙවන ක්‍රියාවක් කරන මේ තනත්තා කෙරෙහි තමා තුල උපදිනවා තරහව. ඒ තරහව උපදින්නට කාරණය වන්නේ Taman මේ සිද්ධිය මේ සිදුවන සිද්ධිය හරි විදිහට සැලකුවේ නැති නිසා. හරි විදිහට නම් මොකක්ද හිතන්නේ? දැන් අපි ගන්නු දැන් කොහොම නුවණ දිනු කරපු උතුමන්ලා මොනවද කරලා තියෙන්නේ? උන්වහන්සේ සලකන්නේ මේ පඨවි ධාතු සමග සිදුවනා වූ ධක්කණයක්. අනිෂ්ඨ පඨවි ධාතුව මේ පඨවි ධාතු සමග ගැටීම තමයි මෙතන වන්නේ. දැන් සාමාන්‍යයෙන් බලන්න මට ඕන තරම් නිදර්ශන කියත හැකි. නමුත් ඒවා ඒතරම් ලස්සන නෑ කියන්නට සභාවන් ඉදිරියේ. එහෙම නැත්නම් කොහොම හොඳ නිදර්ශන අපිට පේන්න තිබෙනවනේ සමහර විට. අපි යන්නේනකොට අපිට දක්නට ලැබෙන නිදර්ශන වෙන්නට. ඒවා හොඳ නිදර්ශන නමුත් කියන්නට අමාරු. ඒ මේ මොකද හේතුව? ඒ අය ඒ අවස්ථාවලදී සිටින මේ අයෝනිසෝ මනසිකාරය. සමහරුන්ගේ ඒ අයෝනිසෝ මනසිකාරය කියන්නේම තමා නිරතුරුම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන මේ වශයෙන් දැරීමට නෙවෙයි. නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියන මේ වශයෙන් සැලකීමට පුරුදු වෙගෙන ඒ අනුව සිතා යාම. සිතා වැඩියෙන්ම අපසල්මනේ. කොටින් කියනවා ඒකට කාරණේ සිහිය නැති කම කියලා කියත හැකියි. සෝබනිකයි. සිතත් බලපාන. ඒකනේ අපිට උගන්වන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය තමයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ දිගට වෙන්නේ. ඒ දැන් ගතේ හිතේ විසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී. එතන නුවණ ගැන කියනවා. ඒ නුවණින් එකක් සම්පජානකාරී කියන එකේ තේරුම් කීපයක් කියත හැකි. එකක් නුවණින් කරයි කියන නුවණින් යුතුව කරනවායි කියන. ඒක අනිත් එක දැනගනිමින් කරනවායි කියන එක තේරුමක්. නුවණින් දැනගනිමින් සිදු කරනවා කියන තේරුමක්. ඒ කොයි තේරුම ගත්තාම ඒ ගතේ අපි කියමු යන කලින් දැන් සාමාන්‍ය කෙනෙකු යන්නේ කොහොමද? සාමාන්‍ය කෙනෙක් යන්නේ කොහොමද? කොහේ යනවා? අන්න ඒ අයෝනිසෝ මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය. දැන් කෙනෙක් යන්නේ එහෙම කොහේ යනවා? ඒ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නම් යන්නේ ඒ යාම් ක්‍රියාව පිළිබඳව සලකමින් යන ගමනක්. ඒ යාම් ක්‍රියාව කෙසේ සිදුවන්නක්ද? කොහොමද වන්නේ? කවුද යන්නේ? ආදී ඔක්කොම විසඳන ගමනක් යන්නේ Taman ඒක බලන. ඒකයි කියන්නේ දැන් අප කරන කිසිදු කටයුත්තකදී මේ කුසල් අකුසල් කියන මේ දෙක හැර ඊට මැදහත් තත්වයක් නැහැ. දැන් සමහරු හිතනවා එහෙම Tamanට ඇති උනේ මේ කුසල් අකුසල් නොවන සිතක් කියලා. එහෙම කියතොත් Taman හැම එකක්ම කරන්නේ විපාක සිතකින් කියලායි කියන්නට වෙන්නේ. මොකද Tamanට ඒ විදිහේ ක්‍රියාසිත උපදින්නේ නැහැ. රහතුන්ට ඒවා උපදින්නේ. ඒවා උපදින්නේ රහතුන්. යන්නේ ඒකයි. ඒකෙන් තමයි තේරුම් ගන්නට ඕන. ජීවත්ව සිටින කාලය තුලදී එක් මිනිසෙකුට වැඩි වශයෙන්ම උපදනා සිත් මොනවාදයි කියා කෙනෙක් අසුවොත්
අකුසල්මයි. ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල. ඒකයි තමයි. ඒ අකුසල් උපදුනේ ඇයි? අයෝනිසෝ මනසිකාර. ඒ බොහොම වැදගත් එකක් මේ යෝනිසෝ මනසිකාර, අයෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර ඉතින් බලන්න අපි කෑම කනවා. ඒ කෑම කන වේලෙහි උපදනා සිත් ගැන සැලකමු. මොනවද? ලෝභ මූල. සමහර විටක තරහ වෙන අවස්ථාවක් තියෙනවානේ. දුරු වැඩි කරපු නිසා හෝ වෙන වැඩි කරපු නිසා ඒ වෙලාවේදී ද්වේෂ මූල මෝහ මූලක් තියෙනවා. අපෝ මෝහ මූලක් සලකමින් නෙමෙයි කන්නේ. දැන් ඉතින් ඒකට මේ වර්තමානයේ තිබෙන සිරිතු වර්තමානයේ සිරිත් තිබෙනවා. දැන් කෙනෙක් මේසේ ළඟට ගිහින් කීප දෙනෙකු සමග කෑම කනකොට තමන් යම් කිසි දෙයක් මෙනෙහි කරමින් මේ ආහාර අනුභවය පිළිබඳව එහෙමනේ අපි උගන්වලා තියෙන්නේ. එහෙම මෙනෙහි කරමින් ඒ ආහාරය බුද්ධි විඳිනවනකොට තමන් සමග කෑම කන අනිත් අය ඒකට කැමතිද? ඒ අයගේ පිළිගැනීමේ හැටියට කෑම කනකොට හොඳට කතා කර හිනා වෙවි කන්නට ඕන. කොයිති යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර නෑ. අනේ ඒකයි. ඒකෙන් තේරුම් ගන්නට ඕන. ඒක විසින් මේ ගිහි ගෙදරක වාසය කරන කෙනෙකුට ලෙහෙසි දෙයක් නෙමෙයි. ඒකමයි සම්බාධෝ ධරා වාසෝ රජෝ පඨෝ අබ්බෝ පාසෝ පබ්බජ්ජා මයිදං සුතරං අගාරං අධ්‍යාවසතං ඒකාන්ත පරිපූර්ණ ඒකාන්ත පරිසුද්ධං භක්මචර්යං චර්ති යන්නුනාහං කේසමසුං වහාරක්කා කාසායානි වත්තානි අච්ඡාදුක්කා අගාරස්වා අගාරියං පබ්බජ්ජු කියලා එහෙම තීරණ ගත්තේ නිසා බොහොම අමාරු දෙයක්. හිතන්නට ඒක ලේසි කියලා. හැබැයි දැන් Taman සලකන ආකාරයෙන් Taman හොඳයි කියලා සලකන. ඒ කියන්නේ Taman ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයට අනුව පුළුවන් තරම් පිළිපැදීමට උත්සාහ කරනවා. මේ උත්සාහ කිරීම හේතු කොටගෙන Taman යම්කිසි ආකාරයක පිළිපැදීමක් තමාගේ තිබෙනවා. ඒ විදිහටම මේ ලෝකෙහි සිටින අනිත් අය, Tamanගේ ගෙදර සිටින අනිත් අය ඔක්කොම පිළිපැදිය යුතුයි කියලා එහෙම නීතියක් පවරන්නට එපා. එතකොට මිනිසුන්ට ආගම එපා වෙයි. මම ළඟදී ඇහුවා කෙනෙක් කියලා තියෙනවා. ඒ කාන්තාව ආගම වෙනස් කරලා. අපි බුද්ධ ආගමේ කෙනෙක් ආගම වෙනස් කරලා වෙන ආගමකට ගිහින්. තමන් කලින් ඇසුරු කරපු මේ මහත්මයෙකුට කියලා තියෙනවා අනේ මං දැන් විදිහ සන්තෝෂය. මට තිබෙන සන්තෝෂය. දැන් මොන අර කිව්වා මේක වැරදි අරක වැරදි ඒ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැතිව දැන් බොහොම සන්තෝෂයෙන් කාලය ගෙවනවා. මේ වෙන ආගමක් පිළිගෙන දැන් බොහොම සන්තෝෂයෙන් කාලය ගෙවනවා. අනේ ඒකත් සැලකිලි කරුණා. සමහර හිතන්නට පුළුවන් මේ බුද්ධ ආගමයි කියන්නේ අතකට මේ අංගපත සියල්ලම බැදලා දාලා තියෙන එකක් කියලා. නෑ. Tamanta පුළුවන් ඕන ඕක ලියාගෙන ඉන්න. කිසි නියමයක් කරලා නෑනේ. එහෙම නියමයක් නෑ. Tamanta පුළුවන් මේ. තමන්ගේ පරමාර්ථය කුමක්දයි කියලා තමන් තේරුම් ගත්තා. ඒ පරමාර්ථය ඉටු කර ගැනීමට මේ ධර්මය මොන විදිහටද තමන්ට උපකාර වන්නේ කියන එක තේරුම් ගත්තොත් අමාරු එකක් නෙවෙයි ජීවත් වෙන්න. අමාරු. ඉතින් දැන් සමහරු සිටිනවා මම දන්නවා. ඒවා කිව්වට වරදකුත් නැහැ. සමහර පවුල් වලම තිබෙනවා අඬදබර. ඒ අඬදබර වීමට හේතුව ආගම. මහත්මයා සමහර විටක ධර්මයේ ඉගෙන ගන්නවා. නොන මහත්මයා ඉගෙන ගන්න යන්නේ නැහැ. මහත්මයා මේ ධර්මයේ ඉගෙනීමෙන් ඇති කරගත්ත යම්කිසි දැනුමක් මුල් කරගෙන සමාජයේ අනුසක මේ ධර්මයට අනුකූලව පවත්වනවා. ඒ නිසා ඇතම් විටක නෝනා මහත්මයාත් එක්ක මේ සිනමාවකටවත් යන්නේ නැහැ. බලන්නවත් යන්නේ නැහැ. නෝන මහත්මයා ඒව යන්නට පුරුදු වෙච්ච කෙනෙක්. එතකොට හිතන්නේ දැන් මාව එපා වෙලා. ඉතින් ඕ වගේ තත්ත්වයක් මම දන්නවා. මොකක් හොකට දන්නවා ඔවා ගැන මම අහලා තියෙනවා. මට කියලා තිබෙනවා. මේ ඒ නිසා Taman තේරුම් ගන්නට ඕනේ ඉස්සෙල්ලා Taman
ආරම්භ කරපු ජීවිතය. තමන්ගේ ජීවිතය කියන්නේ. මේ වටපිටාව එහෙම පිටින්ම වෙනස් කරන්නට තමන්ට බෑ. තම උත්සාහයක් කරන්නට ඕනේ තමා ජීවත් වන්නට ආගමනුකූලව. වැරදි දෙයක් කළ යුතු නැහැ. ඉතින් තමන්ට ඕන නම් අනිත් එක්කෙනාව සතුටු කරන්නට. ඔය යන්න බැරිය සිනමාව. ගිහලා ඔය ඉන්නවා. ඕනනම් තමන් වෙන භාවනාවක් කරනවා. ඈ භාවනාවක් කරපෑ කියන්නේ එතන සිදුවෙන සිද්ධිය නිසා කරත් හැකියි. නේ එතන තියෙන්නේ මොනවාද? එතන තිබෙන්නේ අතපය ඔසවනවා, පහත් කරනවා, දුවනවා, පදිනවා, ගී ගයනවා, ඔක්කොම භාවනාවට මංගත හැකියි. ඒ ඔක්කොම භාවනාවට මංගමින් තමත් ඉන්නවා බලන්න බෑ. අමාරුවක් නෑ. ඒ නිසා අර ඒක තේරුම් ගන්නට. මට සමාජිකව අහලා තියෙනවා. මේ මහත්මයා ධර්මයේ ඉගෙන ගන්නට ඉස්සෙල්ලා තරමක් හොඳයි. දැන් බොහොම තරහ යනවා. මොකද හේතුව? එහෙම කරගන්නට නරකයි. ධර්මය හැමතිස්සෙම අපි ධර්මයේ ඉගෙන ගන්න අපි ජීවත් වන්නට ඕන අපේ ජීවිතය දිහා බලලා අනිත් අය මේ පැත්තට ඇදී එන අය ඒ ආකාරය බොරුවට නෙවෙයි ඒ ආකාරයෙන් ජීවත් වන්න. අපි මේ හිසමුඩු කරගෙන සිවුරු පැලඳු එමෙ ඇඳගත්ත ගිහිගේ එහෙම පිටිම අත්හැර ගිය පිරිසක් නෙවෙයි. එහෙම නෙවෙයි. ඒ විදිහට ජීවත් වන්නට අමාරුයි. ගිහි ගෙදර. ඒ නිසා Tamanගේ ඒ වගකීම් එවැගේම අනිත් අය ඒව පිළිබඳව තේරුම්ගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මුක්ත පරමාර්ථය අත්හරින්නටයි කියනවා නෙවෙයි. වඩාත් නරක එක මොකක්ද? අපි ගන්නේ තමන් ආගම ධර්මයේ ඉගෙනගෙන තිබෙනවා ආගම ධර්මයට අනුව පිළිපදින්න උත්සාහ කරන්නේ. එහෙම අයට බොහෝ සෙයින් ඇති වෙන නරකම ගතිය තමයි මේ තරහ යන්නේ. මම දැකලා තියෙනවා. තරහ යනවා. තරහ ඇතිවන්නේම මේ තමන්ගේ වැඩවලට අර අය එන්නේ නැහැ. නැත්නම් ඒ විදිහට ජීවත් වන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. තමන් භාවනාවක් කරන විට තමන්ට ඒකට අවශ්‍ය ඒ නිශ්ශබ්දතාවය සලසා දෙන්නේ නැහැ. එහෙම බෑ. Taman පුරුදු වෙන්නට ඕනේ බෙර ගහන තැනත් භාවනා කරන්න. එහෙමයි පුරුදු වෙන්නට ඕනේ. එහෙම නැතුව මම භාවනා කරනවා අනිත් ඔක්කොම කටවහගෙන සද්ද නැතුව ඉන්නපල්ලා කියලා. ඒක යුක්තියකුත් නෙවෙයි. ඒක යුක්තියකුත් නෙවෙයි. ඈ? අලියව සතරට පුළුවන් දාන්න. ඒක යුක්තියකුත් නෙවෙයි. ඒ නිසා Tamanට පුළුවන්කම ඇති වෙන්නට ඕනේ. මේ අපි කියමු බාහිර කරදර ඔක්කොම තිබියදී තමයි පොතක් නම් බලන්න. මේ පොත බලනකොට පොතේ තිබෙන කරුණු සිතට ගැනීමට මේ කිසිම දෙයක් Tamanට බාධාවක් විය යුතු නැහැ. ඒ විදිහට Taman පුරුදු වෙන්නට ඕනේ. පුරුදු වෙන්නට පුළුවන්. ඒ අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නට එපා. Tamanට ඕන කරන වටපිටාව එහෙම පිටින් ඒ අය සලස්තලා දෙයි. ඒක වැරදි. මේ ස්ථානයේම හොඳයි හැම දෙනෙකුට ඕනම කෙනෙකුට භාවනා කරන්න. සමහර විටක කෑකෝ ගහන තැනක් වෙන්නට පුළුවන්. නමුත් Taman සිත හරි හැටියට පුරුදු කරගෙන සිටිනවා නම් ඒක Tamanගේ කටයුත්තට බාධාවක් වන්නේ නැහැ. අමාරුයි. මුලදී අමාරුයි. නෑ ඒ මුලදී අමාරුයි. මුලදී අමාරු ගන්න. පුරුදු කරගත්තොත් හරියට. ඉතින් ඊළඟට අපිට කියන්නට තියෙන රූප ලෝකෙහි ඒ රූප ප්‍රතික්‍රමය රූප ලෝකෙහි කීවේ ධනන රූපී භක්ම ලෝක ඒ රූපී භක්ම ලෝකවල ලැබෙන රූප ඒ රූපී භක්ම ලෝකෙහි ලැබෙන්නේ මොනවද? චක්කු දසක, සෝත දසක, ඊළඟට චක්කු දසක, සෝත දසක, වස්තු දසක, ඊළඟට ජීවිත නවක. මේ හතරයි ලැබෙන්නේ. ප්‍රතිසන්දියෙන් ලැබෙන්නේ ප්‍රතිසන්දිය. අපි ගමු රූපී භක්මයේ. එයාට ලැබෙන්නේ ප්‍රතිසන්දියෙන් කියන මොනවාද? චක්කු දසක, චක්කු දසක, සෝත දසක. ඊළඟට කාය කිව්වා කාය නැහැ. ඊළඟට වස්තු දසක. අනිත් එක ජීවිත නවක. ඒවා තමයි කර්මජ කලාප වශයෙන් ලැබෙන්නේ. චක්කු දසක, සෝත දසක, වස්තු දසක, ජීවිත නවක. ඊළඟට ගාහන දසක, ජීවහා දසක, කාය දසක,
භාව දසක ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අපි හේතුවයි අනිත් කර්මي අනිත් දවස් සබ්බේ සංඛාරා අනිච්චා සීලදා පඤ්ඤාය පස්සීය තනින්දති චේතනං භූතිවා